ආයිබෝන් ඔබට සුබ උදෑසනක්. ඔබ ස්වාධීන රූපවාහිනී තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමග අද දවසේ අපි සාකච්ඡා කරන්නේ උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳව පාඩම් ඒකකයක්. දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ළඟ එන විභාගය ඉලක්ක කරගෙන විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කරුණු ටිකක් කතා කරන්නට. විශේෂයෙන්ම විභාග ප්‍රශ්න කිහිපයක් ඒ ප්‍රශ්න රටාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා ඔබට ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රය රචනාමය ප්‍රශ්න පත්‍රයක්. ඔබ දන්නවා ඔබේ විෂයාංකය 29. 29 යටතේ තමයි උසස් පෙළට sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය පවත්වන්නේ. ඒ අනුව ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්න පත්‍රය පිළිබඳව මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරු අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගැනත් යම් සඳහනක් කරන්නට බලාපොරොත්තු වෙනවා. රචනා ප්‍රශ්න පත්‍රය ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත් මේකේ ප්‍රශ්න 7ක් තිබෙනවා. මේ ප්‍රශ්න 7 රෝම ඉලක්කම් වශයෙන් 1 2 3 4 වශයෙන් ප්‍රශ්න 7ම වෙන් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ප්‍රශ්න 7ට කොටස් 28ක් ඒ විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවක ඊට වඩා කොටසක් දෙකක් අඩු වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ප්‍රශ්න 7න් ප්‍රශ්න 5කට අපි උත්තර ලියන්න ඕන. අපිට ඒ සඳහා ලැබෙනවා පැය 3ක කාලයක්. සාමාන්‍යයෙන් එක් ප්‍රශ්නයක් ලියන්න මිනිත්තු 36ක් වගේ ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දල වශයෙන් සැලකුවොත් මිනිත්තු 35ක් කියලා අපි උපකල්පනය කරමු. මිනිත්තු 35කදී අපි කොහොමද එක් ප්‍රශ්නයකට කොටස් 7ක ප්‍රශ්නයකට උත්තර ලියන්නේ? ඒක නම් ටිකක් හිතන්න ඕන. කාල කළමනාකරණය ඔබ අතින් ඉතා හොඳින් සිදුවිය යුතු දෙයක්. උසස් පෙළ විභාගය කියන්නේ තරඟකාරී විභාගයක්. ඒ නිසා කාලය කළමනාකරණය කර ගැනීම සහ කාලය ප්‍රයෝජනට ගැනීම සහ අහපු ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් ලබා දීම, උත්තරේ සංවිධානය කිරීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණුත් මතක තබා ගන්නට කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි. මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබීම ගැන සඳහන් කළොත් ප්‍රශ්න 5ට ලකුණු 20 ගානේ, එක් ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ලකුණු 100ක් ලැබෙනවා. මේ ප්‍රශ්නයකට ලකුණු 20ක් දෙන්නේ සාමාන්‍යයෙන් රෝම ඉලක්කම් අංක 1 ප්‍රශ්නයකට ලකුණු 2ක් ලැබෙනවා. රෝම ඉලක්කම් අංක 2 ප්‍රශ්නයකට ලකුණු 4ක් ලැබෙනවා. රෝම ඉලක්කම් අංක 3 ප්‍රශ්නයකට ලකුණු 6ක් ලැබෙනවා. රෝම ඉලක්කම් අංක 4 ප්‍රශ්නයකට ලකුණු 8ක් ලැබෙනවා. එතකොට එකතුව ලකුණු 20ක් වශයෙන් ලැබෙනවා. බොහෝ වෙලාවට මේ ආකාරයට තමයි ලකුණු ලබා දීමේ රටාව බවට පත් වෙලා තිබෙන්නේ මෙතෙක් විභාග රටාව තුල. හොඳයි, අපි බලාපොරොත්තු වෙනවා එසේනම් රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට මුලින්ම අපි ඒ සඳහා මුලින්ම ආරාධනා කරනවා ප්‍රවීණ sannivedana දේශක සරත් කුමාර ඉදිරිසිංහ සර්ට ඔබට එම පැහැදිලි කිරීම කරන්නට. දුවේ පුතේ, ඔබ දැන් කොපමණ පාඩම් කටයුතු කළත් කුමන ගුරුවරුන් යටතේ කුමන පාසල් ක්‍රමවේදයකට හෝ උපකාරක පන්ති ක්‍රමවේදයකට අදාළව අධ්‍යාපනය ලැබුවත් ඔබේ අවසාන ඉලක්කය වන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම. sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය ධාරාව තුළ ඔබ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුතුයි. sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය සමාජ විද්‍යාත්මක විෂය පද්ධතියක් නැත්නම් හර විෂයක් විදිහට තමයි සැලකන්නේ. මේකේ සංකේතාක්ෂරය 29S කියන එක. සංකේතාක්ෂරය 29S. ඒතර 29S 2 කියලා ආපුවාම එන්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ දෙවන පේපර් එක. 29S 1 කියලා ආපුවාම එන්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ පළවෙනි පේපර් එක බහුවර්ණ අරක ව්‍යුහගත ප්‍රශ්න. අපි දැන් මුලින්ම කතා කරන්න යන්නේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය ගැන. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ අර හේමනලින් සර් කිව්වා වගේ ප්‍රශ්න 7ක් තියෙනවා. බොහෝ වෙලාවට ඒ ප්‍රශ්න 7 කොටස් 4ක් යටතේ හැම ප්‍රශ්නයක්ම වර්ග වෙනවා. එක ප්‍රශ්නයක කොටස් 4ක් බොහෝ වෙලාවට වර්ග වෙනවා. නමුත් අපි මේ පාස් පේපර්ස් ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් අවස්ථා දෙක තුනකදී මේ එක ප්‍රශ්නයක් කොටස් 3ට බෙදුණු අවස්ථාවක් තියෙනවා. ඒක
ප්‍රශ්න පත්‍රය සාදන්නා වූ කතිකාචාර්යවරු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සමන්විත මණ්ඩලය විසින් තීරණය කරනු ලබනවා ඇති. හැබැයි අපි පොදුවේ සූදානම් වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. රචනා ප්‍රශ්න කොටස් 4ක් හෝ 3ක් යටතේ බෙදෙනවාමයි. දැන් පහුගිය අවුරුදු 2-3 බැලුවොත් කොටස් 4ක් යටතේ අපූර්ව ලෙස බෙදලා තියෙනවා. ඒකෙත් හැම විටම ප්‍රශ්න දෙකක් සරල ප්‍රශ්න ආකාරයෙන් තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් 1 1 2 1 3 1 4 කියලා ප්‍රශ්න ව්‍යුහගත වෙනවනේ. ඒකෙන් ප්‍රශ්න දෙකක් නම් කරන කෙටි දේවල්. අනිත් දෙකම විමසන දේවල්, විශ්ලේෂණය කරන දේවල්. එතකොට අපි දැන් බලමු ඔබට දැන් තිරේ දිස්වේ එක් ප්‍රශ්නයක් අරගෙන අපි ඒක කොහොමද බෙදලා තියෙන්නේ සහ කොහොමද ඒක අපි එකට උත්තරේ සොයාගන්නේ කියන එක කාරණේ බලමු. දැන් ඔබට තිරේ දිස් වෙනවා අපි දීලා තියෙන ප්‍රශ්නයක්. මේ විභාග ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත එකක් නෙවෙයි. මේ අපි ඔබට වැඩසටහන මෙහෙවන ආචාර්ය මණ්ඩලය විසින් හදාගත්තු ප්‍රශ්නයක්. අතීතයේ සිට මේ දක්වාම සංස්කෘතිය හා බැඳුණු බොහෝ දේ තවමත් සුරැකිව පවතී. දුවේ පුතේ මුලින්ම සඳහන් කරන්න ඕන sannivedana හා මාධ්‍යයක් දෙන දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළව ඇතැම් ප්‍රශ්නවල අර ඔය උඩින් තියෙනවා වගේ එක්තරා හැඳින්වීමක් නැත්නම් අපි ඒකට කියන මූල පාඩයක් තියෙනවා. සමහර ප්‍රශ්නවල එහෙම නැහැ. සමහර ප්‍රශ්නවල ප්‍රශ්නේ සැකිල්ලක් මූල පාඩයක් අන්තර්ගතයක් නැහැ. කෙලින්ම 1 1 1 2 1 3 1 4 කියලා ප්‍රශ්නේම අහලා තියෙනවා. නමුත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7න් ප්‍රශ්න 2 3ක එහෙම අහන්න පුළුවන්. ඒ මූල පාඩයක් අහන නොහන එක ඒක ප්‍රශ්න පත්‍රයේ සකස් කරන බුද්ධිමත් මණ්ඩලය විසින් තීන්දුව කරાવી. දැන් අපි ඔබට මේ පෙන්눔 කරන ප්‍රශ්නය එහෙම හේතු පාඩයක් තියෙනවා. අතීතයේ සිට මේ දක්වාම සංස්කෘතිය හා බැඳුණු බොහෝ දේ තවම සුරැකිව පවතී. ඒ යටතෙන් අහනවා ප්‍රශ්න 4ක්. 1 සංස්කෘතිය යනු කුමක්දයි ඔබ කැමති නිර්වචනයක් තුලින් විස්තර කරන්න. 2 අතීත මානවයා sannivedanaya කළ මාධ්‍ය මෙවලම් 4ක් හා වර්තමාන මානවයා භාවිත කරන තාක්ෂණික මෙවලම් 4ක් නම් කරන්න. 3 ජන සංස්කෘතිය ව්‍යාප්ත වීම සමග සිදු වූ මාධ්‍ය සංස්කෘතියේ ගමන් මඟ කෙටියෙන් විස්තර කරන්න. 4 මාධ්‍ය සංස්කෘතිය තුල දැකිය හැකි සුවිශේෂතා 4ක් නම් කරන්න. නැත්නම් ලක්ෂණ හරි කමන්නේ 4ක් නම් කරන්න. දැන් අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට. දැන් බොහෝ වෙලාවට මේකේ සංස්කෘතිය ගැන තියෙනවා. මේක වැඩි හරියක් තියෙන්නේ මාධ්‍ය සංස්කෘතියෙන් මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ මාධ්‍ය සංස්කෘතියෙන් හදලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට අපි ගියොත් සංස්කෘතිය යනු කුමක්දයි ඔබ කැමති නිර්වචනයක් තුලින් විස්තර කරන්න. දැන් ඔබේ පන්ති කාමර ගුරුවරයා විසින් මාධ්‍ය සංස්කෘතිය කියන පාඩම කරලා තියෙන්න ඕන. ඒ මාධ්‍ය සංස්කෘතියටත් අදාළව පළවෙනි පාඩමේ ඉන්නේ සංස්කෘතිය පිළිබඳ හැඳින්වීම, සංස්කෘතිය හඳුනා ගැනීම. සංස්කෘතියක් කියන්නේ මොකක්ද කියන එක ඔබේ පන්ති කාමර ගුරුවරයා කියලා දීලා ඇති. දැන් ඔබ මේනකොට දන්නවා වෙන්න ඕන. එතකොට සංස්කෘතිය පිළිබඳ ඔබට හඳුන්වලා දුන්නු තැනේදී ඔබ ඉගෙනගත්තු තැනේදී ඔබට සාමාන්‍යයෙන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන 2 3ක් අවම වශයෙන් 3ක්වත් ඔබේ ගුරුවරයා උගන්වා තිබිය යුතුයි. බී මැලිනෝව්ස්කිගේ නිර්වචනයක් හෝ එඩ්වඩ් සැපියර්ගේ නිර්වචනයක් හෝ ඊළඟට ටයිලර්ගේ නිර්වචනයක් හෝ එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනයක් හෝ ඒ සංස්කෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචනයක්. ඒ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, සමාජ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, මානව විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, සංනිධන විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, සංස්කෘතිය පිළිබඳව පරිශකයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි සංස්කෘතිය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන 3ක්වත් ඔබ පන්ති කාමරේ ඉගෙනගෙන තියෙනවා නම් 4 5ක් හරි ඒකෙන් ඔබ කැමති නිර්වචනයක් ලියන්න වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ව්‍යුහගත ප්‍රශ්න කෙලින්ම අහනවා
එඩ්වඩ් ටයිලර්ගේ සංස්කෘතිය පිළිබඳ වූ නිර්වචනය ලියන්න. බී මෙලිනෝස්ගේ සංස්කෘතිය පිළිබඳ වූ නිර්වචනය ලියන්න. එහෙමම අහන්නත් පුළුවන්. එතකොට ඔබ ළඟ තියෙන්න ඕන විස්තරයක් කෙටුම්පතක් මොකද්ද? සංස්කෘතිය කියන පාඩම ඉගෙනගෙන තියෙනවද? මම මේ සංස්කෘතිය පිළිබඳ පාඩම දන්නවද? දැන් මට ලියන්න වෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. එහෙනම් නිර්වචනය ලියලා පොඩි විස්තරයක් කරන්න ඕන. සමහර අය කරන වරදක් තමයි නිර්වචනයවත් නැති දේවල් විස්තර කරනවා. නිර්වචනයවත් නැති දේවල් විස්තර කරනවා කියලා කියන්නේ ඔබේ කැමැත්ත මත විභාගේ ලියන්න යනවා වගේ වැඩක්. ඔබේ කැමැත්ත මත තමයි විභාගේ ලියවෙන්න ඕන. නමුත් අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන. නිර්වචනයෙන් දක්ෂ ළමයා ඒ නිර්වචනේ ඇතුළෙන්ම හොයා ගන්න උත්තරේ. නිර්වචනයේ දරුවනේ නිර්වචනයේ කඩන්න කොටස් වලට. නිර්වචනයේ කොටස් වලට කඩලා ඒ ඕන තරු ලකුණු වලින් යටින් යනට පෙළ ගස්ස ගන්න. නිර්වචනයේ කොටස් වලට කඩන්න. ඒව ටික එකතු කරලා ඔබ විස්තරය කරනකොට රූල් 4ක් විතරයි. ඒක තමයි මේ පිළිබඳු විස්තරය වෙන්නේ. දැන් අපි යන් ඕකේ දෙවෙනි ප්‍රශ්නෙට. අතීත මානවයා sannivedanaya කළ මාධ්‍ය මෙවලම් 4ක් හා වර්තමාන මානවයා භාවිත කරන තාක්ෂණික මෙවලම් 4ක්. අතීත මානවයා sannivedanaya කරන්න භාවිතා කරපු මාධ්‍ය මෙවලම් 14 වන සියවසේ 16 වන සියවසේ කාලේ 17 18 නෙමෙයි ඔය 16 වන සියවසට පෙර ආතුව ජීවත් වුණු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා sannivedanaya කිරීම පිණිස භාවිතා කරපු මාධ්‍ය. ඔකට කියන ප්‍රාග් ඓතිහාසික ජනමාධ්‍ය වේද ප්‍රපංච. පොදුවේ කියනවා සංහතික මාධ්‍ය. නැත්නම් සම්ප්‍රදායික මාධ්‍ය. සම්ප්‍රදායික මාධ්‍ය කියනවා ප්‍රාග් ඓතිහාසික ජනමාධ්‍ය වේද ප්‍රපංච කියනවා සංහතික මාධ්‍ය කියනවා. ඒ නම් ටිකක් ඔළුවේ තිබුණට කමන්නේ. එතකොට අතීත මිනිස්සු පොදුවේ තවත් පාර්ශවයක් එක sannivedanaya කරන්න භාවිතා කරපු මාධ්‍ය මොනවද? ගින්දර භාවිතා කළා, දුම භාවිතා කළා, හූව භාවිතා කළා. එතකොට දුනු ඊතල භාවිතා කළා, සතුන් මාර්ගික පණිවිඩ ක්‍රම භාවිතා කළා, මැලියම් විශේෂ, පාෂාණ විශේෂ, පත්‍ර විශේෂ. එතකොට මැටි පලක, ලී පලක, අනබෙරය, පොදුවේ බෙර භාවිතය, වර්ණ භාවිතය, කොඩි භාවිතය, ඒවා ජනමත නායකත්වයේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඔබට ඔබේ පන්ති කාමර ගුරුවරයා හෝ ගුරුතුමිය උගන්වලා ඇති සම්ප්‍රදායික sannivedana මාධ්‍ය කියන්නේ මොනවද? අතීතයේ මිනිස්සු sannivedanaya කිරීම පිණිස භාවිතා කළේ මොනවද කියලා. ඒ අනුව යමින් ඔබට එයින් 4ක් ලියන්න වෙනවා. ඒකේ තව කොටසක් තියෙනවා. මොකද වර්තමාන මානවයා භාවිත කරන තාක්ෂණික මෙවලම්. වර්තමාන කියන්නේ දැන්. විශේෂයෙන් 17 වෙනි සියවසේ පුනරුදය, 18 වෙනි සියවසේ කාර්මික යුගය, 19 වෙනි සියවසේ තොරතුරු යුගය, 20 වෙනි සියවසේ ගෝලීයකරණ යුගය. දැනුම පුපුරා යාමත් එක්ක අපි විද්‍යාත්මක උපකරණ හා මෙවලම්, තාක්ෂණික උපකරණ හා මෙවලම් බහුල වශයෙන් භාවිතා කරන්න පටන් ගත්තා. ආන් ඒකත් එක්ක වර්තමාන සමාජ ක්‍රමේ අලුත් උපකරණ මෙවලම් හරහා sannivedanaya කිරීමට පෙළඹිලා තියෙනවා. රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, අන්තර්ජාලය හා ඒ වගේ පහසුකම් සහිත ක්‍රමවේදත් ඕන. දුරකථනය හා ඒ වගේ පහසුකම්. අන්තර්ජාලය හා ඒ වගේ පහසුකම්. ගුවන් විදුලිය හා ඒ වගේ පහසුකම්. රූපවාහිනිය හා ඒ වගේ පහසුකම්. පුවත්පත් හා ඒ ප්‍රභේද. ඒ සේරම දේවල් අයිති වෙන්නේ වර්තමානයේ භාවිතා කරන තාක්ෂණික මෙවලම් ගණයට. තුන්වෙනි කොටස. ජන සංස්කෘතිය ව්‍යාප්ත වීම සමග සිදු මාධ්‍ය සංස්කෘතියේ ගමන් මඟ කෙටියෙන් විස්තර කරන්න. ජන සංස්කෘතිය ව්‍යාප්ත වීම සමග සිද්ධ වුණු මාධ්‍ය සංස්කෘතියේ ගමන් මඟ. දැන් අද අපි කතා කරනවා මීඩියා කල්චර් කියලා එකක් ගැන. මාධ්‍ය සංස්කෘතියක් ගැන. මාධ්‍ය නිසා වෙනස් වුණු සමාජ ක්‍රමයක් ගැන. ජනමාධ්‍ය ආයතන නිසා, ජනමාධ්‍ය කරුවෝ නිසා, ජනමාධ්‍ය වේදිකෝ නිසා, නිර්මාණ කරුවෝ නිසා, පොදුවේ ඔවුන්ගේ නිර්මාණාත්මක පණිවිඩ නිසා එළි දැක්වුණු සමාජ ක්‍රමය මාධ්‍ය සංස්කෘතිය. මාධ්‍ය සංස්කෘතිය හැදිලා තියෙන්නේ ත්‍රිත්වාකාරයක බලපෑමෙන්. එකක් මාධ්‍ය ආයතන සම්බන්ධයි. දෙක මාධ්‍ය කරුවා හා මාධ්‍ය වේදිකා සම්බන්ධයි. දෙගොල්ලක් ඒගොල්ලෝ. මාධ්‍ය කරුවෝ එක්ගොල්ලක්, මාධ්‍ය වේදිකෝ තව ගොල්ලක්. ඔක අපේ රටේ භාවිතා කරන්නේ වැරදි විදියට.
අනිත් එක ඔවුන්ගේ සංදේශ අදාළයි. මාධ්‍යකරුවාගේ හෝ මාධ්‍යවේදියාගේ සංදේශ නැත්නම් ජනමාධ්‍ය ආයතනයේ සංදේශ. මාධ්‍ය සංස්කෘතිය හැදිලා තියෙන්නේ මේ ත්‍රිකෝණේ. උඩින්ම ඉන්නවා මාධ්‍ය ආයතන. වම් පැත්තෙන් ඉන්නවා මාධ්‍යකරුවා හා මාධ්‍යවේදියා. දකුණු පැත්තෙන් ඉන්න ඔවුන්ගේ මාධ්‍ය සංදේශය. මේ ත්‍රිකෝණය තුලින් තමයි මාධ්‍ය සංස්කෘතිය හැදිලා තියෙන්නේ. හැබැයි අද අපි කතා කරන මේ මාධ්‍ය සංස්කෘතිය අතීතේ ජන සංස්කෘතිය මෑස් කල්චර් එකෙන් විකාශනය ලැබිලා තියෙන්නේ. ආන්ගේ ක්‍රියාදාමය ඔබට පොඩ්ඩක් විග්‍රහ කරන්න වෙනවා. ඒක අතීතයේ ජන සංස්කෘතිය තුල තිබුණේ කෝලම් සොකරි නූර්ති නාඩගම් වන්දමානම් තෙරුක්කුත්තු කියන ජනනාට්‍ය. අතීතයේ තිබුණේ ජනමත නායකයා පදනම් වුණු සමාජ ක්‍රමයක්. අතීතයේ තිබුණේ පිරිත් පින්කම් පොළවල් ශාන්ති කර්ම වගේ දේවල්. ආංගිකී සමාජ ක්‍රමයෙන් ආපු අපේ තොරතුරු සංස්කෘතිය ජන සංස්කෘතිය අද මාධ්‍ය සංස්කෘතියක් දක්වා විකාශනය වුණේ කොහොමද කියලා ඔබට පොඩ්ඩක් ලියන්න වෙනවා. ඔකට රූල් 10ක් 12ක් 15ක් යනවා. ඒක ඔබේ පන්ති කාමර ගුරුවරයා මැනවින් විස්තර කරලා දීලා තියෙන්න ඕන. ඔබ උත්තර ලියලා තියෙන්න ඕන. අංක 4. මාධ්‍ය සංස්කෘතිය තුළ දැකිය හැකි සුවිශේෂතා 4ක් නම් කරන්න. මාධ්‍ය සංස්කෘතිය තුළ දැකිය හැකි සුවිශේෂතා 4ක්. මාධ්‍ය සංස්කෘතිය කියන එක දැන් මම ඔබට එක්තරා විදිහකට රාමුගත කළා. මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ මාධ්‍ය ආයතන, මාධ්‍ය කරුවෝ හා මාධ්‍යවේදියෝ ඔවුන්ගේ මාධ්‍ය සංදේශ නිසා පොදුවේ හැදලා තියෙන සංස්කෘතියක්. ඔබ කෙලින්ම මේ වැල්වට අරන් බෑ. ඔබ කෙලින්ම මාධ්‍ය සංස්කෘතියට අයිති සුවිශේෂතා නැත්තම් මාධ්‍ය සංස්කෘතියට අයිති ලක්ෂණ ටික කෙලින්ම පෙළගස්වන්න ඕන. එහෙමෙන් අතවන්නන්න බෑ. අතපත ගන්න බෑ. මාධ්‍ය සංස්කෘතියයි තාක්ෂණය අතර සම්බන්ධයක් තියෙනවා. මාධ්‍ය සංස්කෘතියට මාධ්‍ය ආයතන සම්බන්ධයි, මාධ්‍ය කරුවෝ මාධ්‍යවේදියෝ සම්බන්ධයි. මාධ්‍ය සංස්කෘතිය පාලනය කරන්නේ ව්‍යාපාරික ආධිපත්‍ය විසින්. ඕනෑම පුවත්පත් ආයතනයක්, ගුවන්විදුලි ආයතනයක්, රූපවාහිනී ආයතනයක් නටවන්න පුළුවන් ව්‍යාපාර වලට. වෙලෙන් දුන්නේ නැත්නම් ඉවරයි. ඕනෑම මාධ්‍ය සංස්කෘතියක තියෙනවා යටි අරමුණු දේශපාලනයක්. මාධ්‍ය සංස්කෘතියක දේශපාලනයක් තියෙනවා. ඒක ලක්ෂණයක්. මාධ්‍ය සංස්කෘතිය පාලනය කරන්නේ ව්‍යාපාරික ආධිපත්‍ය විසින්. මාධ්‍ය සංස්කෘතිය ජීවත් වෙන්නේ රඳාපවතින විචූරණවාදී අපි කියනවා නම් මේ කියන්නේ මේ විචිත්‍ර සංස්කෘතිය විසින්, තාරුණ්‍ය විසින්. මාධ්‍ය සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වෙනවා. මාධ්‍ය සංස්කෘතියයි තාක්ෂණය අතර සම්බන්ධයක් තියෙනවා. මාධ්‍ය සංස්කෘතිය විද්‍යානුකූලයි. මාධ්‍ය සංස්කෘතිය කලින් කාලට වෙනස් වෙනවා. මාධ්‍ය සංස්කෘතිය එක්තරා බටහිරවාදී බලපෑමක්. මාධ්‍ය සංස්කෘතිය තාක්ෂණිකයි. ඔය තියෙන මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ ඕන තරම් ඔය වෙනම ඔබේ ගුරුවරයා උගන්ලා තියෙන්න ඕන. ඔබට තවත් ආදර්ශයක් ලබා දිය යුතුයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නාංගේ කතා කරන්න හේමනලින් සර් දැන් ඔබට සූදානම් වෙනවා. මම වගේම තවත් ප්‍රශ්නයක් විස්තර කරන්න. හොඳයි දුවේ පුතේ, මම බලාපොරොත්තු වෙනවා මාධ්‍ය සාක්ෂරතාවයට අදාළව ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ගොඩක් වෙලාවට දරුවෝ ටිකක් අකමැත්ත පළ කරන පාඩමක් විදියට අපි දකිනවා. මම ඉක්මනටම කතා කරන්නම්. ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මම පළවෙනි කොටසට යන්නම්. මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද? කෙටියෙන් හඳුන්වන්න කියලා මම ප්‍රශ්න දීලා තියෙනවා. සාමාන්‍ය ලකුණු දෙකක් තමයි ලැබෙන්නේ මේ වගේ ප්‍රශ්නකට. දැන් මෙතෙන්දී අපි කියන්න ඕන මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මේ මාධ්‍ය ඉදිරිපත් කරන සංදේශ විචාරාත්මකව කියවා ගැනීමේ හැකියාව. මාධ්‍යෙන් පෙන්වන දේ අපිට විචාරාත්මකව ඒ විදිහටම බාර ගන්න නැතුව විචාරශීලීව කියව ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මාධ්‍ය සාක්ෂරතාවය කියලා. එහෙම නැත්නම් අපිට තවත් අදහසක් කියන්න පුළුවන්. මාධ්‍ය මේ ඵලදායී ලෙස සහ දක්ෂ ලෙස මාධ්‍ය ඉදිරිපත් කරන සංදේශ අවබෝධ කරගැනීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්න පුළුවන්. එතකොට එහෙම කරුණු වාක්‍ය 4-5ක් මේකට සඳහන් කරාම හරි. ඒ වගේම තමයි දැන් මාධ්‍ය සාක්ෂරතාවය කියන එක බිහි වෙන්නේ 20 වන සියවසේ අග භාගයේදී. මාධ්‍ය ප්‍රචලිත වීම වැඩි වීමත් එක්ක ඒ වාක්‍යයත් අපිට ඒ අදහසත් අපිට මේකේ ගොනු කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාධ්‍ය සාක්ෂරතාවය තුළින් මාධ්‍යයේ භූමිකාව හඳුනා ගන්න පුළුවන්. වැදගත් කාරණා දෙකක්. මාධ්‍ය භූමිකාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මාධ්‍ය පරිහරණය කරන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කියන මම මේ සඳහන් කරපු කරුණු ටික ලියලනකොට වාක්‍ය 5ක් විතර වෙයි. ඒ වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පළවෙනි කොටසකට ලකුණු 2ක සම්පූර්ණ ලකුණක් ලබා ගන්න ප්‍රමාණවත්. අපි යනවා දෙවෙනි කොටසට. ලකුණු 4ක් ලැබෙනවා. මම ප්‍රශ්න දීලා තියෙන දුවේ පුතේ ජනමාධ්‍ය ග්‍රාහකයන් වර්ග කර ඔවුන් ජනමාධ්‍ය ක්‍රියාවලියට දායක වන ආකාරය පැහැදිලි කරන්න කියලා. දැන් ජනමාධ්‍ය ග්‍රාහකයෝ මාධ්‍ය ග්‍රාහකයෝ අපිට විවිධ විදියට වර්ග කරන්න පුළුවන්. පාඨකයා, මේ ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා එහෙම කියලා වර්ග කරන්නත් පුළුවන්.
අපි මෙතෙන්දී අපේක්ෂා කරන්නේ ජනමාධ්‍ය ග්‍රාහකයෝ කියනකොට ජනමාධ්‍යට ග්‍රාහකයෝ සම්බන්ධ වන ආකාරය තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මම මෙතෙන්දී සඳහන් කරන්න කැමතියි අපි නම් කිරීම කරනවා සක්‍රීය ග්‍රාහකයා, අක්‍රීය ග්‍රාහකයා සහ උදාසීන ග්‍රාහකයා කියලා. ජනමාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයෝ අපිට එහෙම නම් කරන්න පුළුවන්. සක්‍රීය ග්‍රාහකයා කියලා කියන්නේ මාධ්‍ය පරිහරණය පිළිබඳ මනා දැනුමක් තියෙන ග්‍රාහකයෙක්. ඒ වගේම එයා ප්‍රතිචාර දක්වනවා. මාධ්‍යට ප්‍රතිචාර දක්වනවා. එයා ප්‍රතිචාර දක්වලා මාධ්‍ය වැඩසටහන් වල තියෙන අඩුපාඩු පෙන්වලා දෙනවා. එයා යහපත් මාධ්‍ය සංස්කෘතියක් හදන්න දායක වෙනවා. එතකොට සක්‍රීය ග්‍රාහකයා සක්‍රීය ලෙස මාධ්‍ය ක්‍රියාවලියේ ඉන්නවා. අන්න එහෙම ග්‍රාහකයෙකුට තමයි සක්‍රීය ග්‍රාහකය කියලා කියන්නේ. අපි දකිනවා මාධ්‍යයේ තියෙන යම් යම් අඩුපාඩු පෙන්වමින් අදහස් පළ කරමින් කටයුතු කරන ග්‍රාහකයෝ සමහර අවස්ථාවල ඉන්නවා. මාධ්‍ය ඇතුළෙන්ම අපිට දකින්න ලැබෙනවා. අන්න ඒ අය තමයි උදාහරණයට ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි ග්‍රාහකයෝ වර්ගය මම නම් කරනවා අක්‍රීය ග්‍රාහකයෝ කියලා. අක්‍රීය ග්‍රාහකයෝ කියලා කියන්නේ ජනමාධ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා, මාධ්‍ය පරිහරණය කරනවා. නමුත් ඒගොල්ලන්ට විචාරාත්මක කියවා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය අඩුයි කියන එකයි. ඉතින් ඒ නිසා මේගොල්ලෝ ඕනෑම සංදේශයක් බාර ගන්නවා. ඒ නිසා මේගොල්ලන්ගේ මාධ්‍යයේ අයහපත් දේවල් වලින් නරක පැත්තට ගෙනියන්න නැත්නම් අයහපත් බලපෑමට ලක් කරගන්න තියෙන අවස්ථාව වැඩි. මාධ්‍යයේ තියෙන යටි අරමුණු වලට හසු වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අක්‍රීය ග්‍රාහකයෝ අපි මේ විදිහට හඳුනා ගන්නවා. ඒ අයට අයහපත් දේ තෝරා බේරා ගැනීමේ හැකියාව අඩුයි. සමහරවිට ඉතින් මාධ්‍ය සාක්ෂරතාවය නොමැති වීම, අධ්‍යාපන මට්ටම පහළ මට්ටමක පැවතීම මේ කාරණා මේකට හේතු වෙනවා. ඊළඟට මම කතා කරන්න කැමති තුන්වෙනි ග්‍රාහක ජනමාධ්‍ය ග්‍රාහක වර්ගය උදාසීන ග්‍රාහකයෝ. උදාසීන ග්‍රාහකයෝ කියලා කියන්නේ අර සක්‍රීය ග්‍රාහකයෝ වගේම මාධ්‍ය පිළිබඳව මාධ්‍ය හැසිරීම පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ වුණාට ඒගොල්ලෝ උදාසීනයි. ඒගොල්ලෝ සක්‍රීය ලෙස මාධ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. සංදේශ ලබන්න විතරයි. එතනින් එහාට ප්‍රතිචාරයක් මාධ්‍ය අඩුපාඩු පෙන්වා දීමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැබැයි සමහර වෙලාවට විවේචන කරනවා. යම් යම් දේවල් ගැන මාධ්‍යයේ තියෙන සංදේශ පිළිබඳව අඩුපාඩු පිළිබඳව විවේචන කරනවා. ඒ කරන්නේ පෙරලා මාධ්‍යට හෝ ප්‍රසිද්ධියේ නෙවෙයි. තමන්ගේ රැකියා ස්ථාන කාර්යාලයේදී එහෙම නැත්නම් ආපන ශාලාවේදී කඩපිලේදී තැන් තැන් වලදී කතා වෙනවා. නමුත් ඒක ප්‍රබල හඬක් නෙවෙයි. ඒක ප්‍රතිචාරයක් විදියට නැවත මාධ්‍යට යන්නේ නැහැ. ඒ නිසා එතන ඒ ග්‍රාහකයා එක්තරා විදියක උදාසීන ග්‍රාහකයෙක් විදියට මම හඳුනා ගන්නවා. අපි තුන්වෙනි කොටසට යමු. ඊටාම ඉක්මනින් අද ප්‍රශ්න කිහිපයක් කතා කරන්න අවශ්‍ය නිසා විචාරශීලී ග්‍රාහකයා යන්න පැහැදිලි කරන්න. විචාරශීලී ග්‍රාහකය කියලා කියන්නේ පුතේ මාධ්‍ය සංදේශ ලැබෙන විදියටම බාරගන්නේ නැතුව විචාරාත්මකව ලබා ගන්න කෙනා. අපි කියනවා මාධ්‍ය සාක්ෂරතාවය තියෙන්න ඕන මේකට. එතකොට විචාරශීලී ග්‍රාහකයා කියලා කියන්නේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරන සංදේශ පුළුල් අර්ථයකින් යුක්තව ග්‍රහණය කරගනු ලබන ග්‍රාහකයා. එතකොට එයාට මාධ්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක්. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙන්න ඕන. අද වෙනකොට මාධ්‍ය තරංකාරී විදියට වාණිජ පරමාර්ථ සහිතව යටි අරමුණු සහිතව ඉතා විශාල මාධ්‍ය ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ ග්‍රාහකයාගේ විචාරශීලී භාවය කියන එක අද දවසේ මාධ්‍ය ග්‍රාහකයා සම්බන්ධයෙන් ඉතා වැදගත් කාරණාවක්. එතකොට අපිට විචාරශීලී ග්‍රාහකයා ওই විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් විචාරශීලී ග්‍රාහකයා යන පැහැදිලි කරන්න කියලා ප්‍රශ්න තියෙන්නේ. ලකුණු 6ක් දෙන නිසා මේ කෙටි පැහැදිලි කිරීමෙන් ඔබට ගිහිල්ලා විචාරශීලී ග්‍රාහකයෙක් ළඟ තියෙන ගුණාංග ටිකක් අපි කතා කරන්න ඕන. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා විචාරශීලී ග්‍රාහකයෙක් ළඟ තියෙන ගුණාංග ටිකක් කතා කරන්න. මම එක ගුණාංගයක් ගන්නවා. ඒ තමයි මාධ්‍ය සංදේශ තෝරා බේරා ගැනීමේ හැකියාව. විචාරශීලී ග්‍රාහකයෙක් නම් එයාට මාධ්‍ය හොඳ නරක, හොඳ සංදේශ මොනවද, නරක දේවල් මොනවද තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. විශේෂයෙන් දෙමව්පියන්ට දරුවන්ට බලන්න වැඩසටහන තෝරා දීමේ මාධ්‍ය විචාරශීලී ග්‍රාහකත්වයක් තියෙනවා නම් හරි වටිනවා. ඒ වගේම තමයි විචාරශීලී ග්‍රාහකයෙක් ළඟ තියෙන්න ඕන මාධ්‍යයේ තියෙන යටි අරුත හඳුනා ගැනීමේ හැකියාව. මොකද්ද මේ මාධ්‍යයේ යටි අරුත කියලා කියන්නේ? මාධ්‍යයේ යටි අරුත කියලා කියන්නේ මාධ්‍ය අපිට ඉදිරිපත් කරන දෙයට අමතරව ඒගොල්ලන්ගේ වාණිජ පරමාර්ථ විවිධ න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක වෙනවා. මේවා අපිට අවබෝධ කරගන්න හැකියාවක් තියෙන්න ඕන විචාරශීලී ග්‍රාහකයෙක් විදියට. ඒ වගේම තමයි මම ඊළඟ කාරණය ගන්නවා දැන් මාධ්‍ය පරිහරණය කරනකොට මාධ්‍යයේ හිමිකාරත්වයේ පිළිබඳ අවබෝධයක් තියෙන්නත් ඕන. කාටද මේ මාධ්‍ය අයිති? මේ මාධ්‍ය රජයට අයිති මාධ්‍යද? පෞද්ගලික අංශයට අයිති මාධ්‍යද? ඒ මාධ්‍ය වලින් ඉදිරිපත් කරන සංදේශ දිහා බැලුවට පස්සේ යම් යම් මතවාද පේනවා. රජයේ මාධ්‍යයක් නම් ඒ විදියට, පෞද්ගලික මාධ්‍යයක් නම් ඒ විදියට, ඒ විවිධ මතිමතාන්තර පේනවා. ඒ නිසා මාධ්‍ය හිමිකාරත්වය අවබෝධ කරගෙන අපි මාධ්‍ය ඉස්සරහා වාඩි වුණොත් අපිට මේ සංදේශයේ සැබෑ අරුත හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ විචාරශීලී ග්‍රාහකයෙක් නම් මාධ්‍යයේ
සැබෑ අරුත හඳුනා ගන්නට නම් මාධ්‍ය හිමිකාරත්වය පිළිබඳවත් යම් අවබෝධයක් තිබෙන්නට ඕන. ඊළඟ කාරණාව තමයි මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනවා. මාධ්‍යවල වැඩසටහන් වලට අනුග්‍රාහකත්වය දක්වනවා. එතකොට මේ අනුග්‍රාහකත්වය කවුද? අනුග්‍රාහකයන් කවුද? එතකොට මේ අනුග්‍රාහකයන් අනුග්‍රාහකත්වය දක්වන නිසා ඒ අනුග්‍රාහකත්වය දැක්වීමට අදාළව මාධ්‍ය කොහොමද හැසිරෙන්නේ? නේද? අපිට ඉදිරිපත් වෙන හැමදේම යහපත් දෙයක් කියලා හිතන්න බෑ. ඒ නිසා මාධ්‍ය සම්බන්ධයෙන් විචාරශීලී ග්‍රාහකත්වයක් ග්‍රාහකයා තුළ තියෙන්න ඕන. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය අධ්‍යාපනය තුළ, මාධ්‍ය සාක්ෂරතාවය තුළ. එතකොට අනුග්‍රාහකත්වය කවුරුන්ද? උන්ගේ භූමිකාව මොකක්ද කියන එක අඳුරා ගැනීමේ හැකියාවක් තිබෙන්නට ඕන විචාරශීලී ග්‍රාහකයෙකුට. ඒ වගේම තමයි මාධ්‍ය මගින් සිදු කරන පෙළඹවීම මොකක්ද කියන එකත් හඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. විවිධ දේවල් වලට වෙළඳ දැන්වීම විවිධ වැඩසටහන් හරහා පෙළඹවීම ඇති කරනවා. ඒවායේ සැබෑ අර්ථය හඳුනා ගැනීමට විචාරශීලී ග්‍රාහකයෙකුට හැකියාව තිබෙන්නට ඕන. ඉතින් ඔන්න ඔය විදියට විචාරශීලී ග්‍රාහකෙක් ඔය විදියට වැඩ කටයුතු කරමින් ඔය වගේ අවබෝධයක් ඇති කරගනිමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් හදන්න දායක වෙන්න ඕන. තමන්ගේ අර මාධ්‍ය සම්බන්ධ තියෙන විචාරශීලී භාවය, මාධ්‍ය සම්බන්ධ තියෙන පුළුල් දැනුම, අවබෝධය යහපත් මාධ්‍ය සංස්කෘතියක් හදීමේ ක්‍රියාවලියට ලබා දෙන්න පුළුවන් නම්, ප්‍රදානය කරන්න පුළුවන් නම් අපි හිතනවා ඒක රටක මාධ්‍ය සංස්කෘතිය ගොඩනගෙන්න, යහපත් විදිහට ගොඩනගෙන්න එක හේතුවක් වෙන්නේ නැති කියලා. මම ඊටාම ඉක්මනට 4 වෙනි කොටසත් ඔබට සාකච්ඡා කරන්න. මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය අධ්‍යාපනය අතර සම්බන්ධතාවය මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍යයෙන් දීර්ඝ ප්‍රශ්නයක්, ලකුණු 8ක් ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී දුවේ පුතේ ඡේද වෙන් කරගෙන කරුණු පැහැදිලි කරන්න ඕන. මූලිකවම ආරම්භක හැඳින්වීමේ ඡේදයකින් ප්‍රශ්නය හඳුන්වලා, ප්‍රශ්නයට අදාළ මූලික කරුණු හඳුන්වලා ඊට පස්සේ ඡේද වෙන් කරලා උත්තර ලියීම අවශ්‍යයි. මෙතෙන්දී අපි මූලිකවම බලමු. පළවෙනි ඡේදයේ විදිහට අපිට මෙතෙන්දි කියන්න පුළුවන් මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා. දැන් මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්නේ නැහැ මේ වෙලාවේ. කාලය ප්‍රශ්නයක් වෙන නිසා මෙතෙන්දි ඔබට කියන්න පුළුවන් මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? මාධ්‍ය සාක්ෂරතාවයේ මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මාධ්‍ය අධ්‍යාපනයයි මාධ්‍ය සාක්ෂරතාවය අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. නේද? දැන් මාධ්‍ය අධ්‍යාපනය ලැබීම තුළින් තමයි මාධ්‍ය සාක්ෂරතාවය ඇති වෙන්නේ. ඒ නිසා මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඒකම සනාථ කරමින් අපිට ප්‍රශ්නෙට උත්තර ලියන්න අවස්ථාව තිබෙනවා. මාධ්‍ය අධ්‍යාපනය ලැබීම නිසා තමයි ඇත්තටම මාධ්‍ය සාක්ෂරතාවය ඇති වෙන්නේ. දැන් මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මාධ්‍ය පිළිබඳව, මාධ්‍ය හැසිරීම පිළිබඳව ලබන ඉගෙනීම් ක්‍රියාවලියක්. ඉගෙන ගැනීමක්. එතකොට එහෙම ඉගෙන ගැනීමක් ලැබුවට පස්සේ ඒ පුද්ගලයා තුළ ප්‍රායෝගිකව මාධ්‍ය පරිහරණය කිරීම පිළිබඳව භාවිතයක් නැත්නම් කුසලතාවයක් ඇති වෙනවා. ඒක තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ. එතකොට මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ ඉගෙනීම් ක්‍රියාවලියක්. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ එසේ මාධ්‍ය අධ්‍යාපනය ලැබීම තුළින් නැතිවන පුද්ගලයා තුළ ප්‍රායෝගික වශයෙන් නැතිවන කුසලතාවයක්. එහෙම ඔබට මේක වටහා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරනකොට ලෝකයට මාධ්‍ය සාක්ෂරතාවය ලබා දිය යුතුයි කියන තැන හිටි ප්‍රධාන ආයතනයක් තමයි යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ සංවිධානය ලෝකේ මාධ්‍ය අධ්‍යාපනය දීම සඳහා විශාල කාර්යභාරයක් කරනවා. දැන් අපිට වඩාත් විස්තර කතා කරන්න මේක අවස්ථාවක් නැහැ. නමුත් අපි අහලා තියෙනවා මැග්බ්‍රයිඩ් වාර්තාව. දැන් සංවර්ධනයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න මැග්බ්‍රයිඩ් වාර්තාව කියලා වාර්තාවක් එළියට එනවා 1978 අවුරුද්දේදී. සීන් මැග්බ්‍රයිඩ් කියන පුද්ගලයාගේ මූලිකත්වයෙන් මේ කමිටුව පත් කරන්නේ යුනෙස්කෝ සංවිධානය විසින්. එතකොට මේ යුනෙස්කෝ සංවිධානය එවකට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂවරයා වෙලා හිටපු අමාඩු මාතා එම් බෝව් කියන පුද්ගලයා තමයි මේ කමිටුව පත් කරන්නේ. මේ කමිටුවෙන් ඉදිරිපත් කරපු වාර්තාව එළියට එනවා 1978 අවුරුද්දේදී Many Voices One World කියලා නමින් තමයි මේක එළියට එන්නේ. මේ එක නැත්තම් හඬවල් ගොඩක්, හඬ රසක්, එක ලෝකයක් කියන අදහසින් ආපු මේ වාර්තාවේ යම් යම් කරුණු තුල මාධ්‍ය අධ්‍යාපනය ලබා දීම පිළිබඳ කාරණා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මාධ්‍ය අධ්‍යාපනය ගැන කතා කරනකොට, මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරනකොට තවත් වැදගත් අවස්ථාවක් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි 1982 ග්‍රූන්වෝල් ජර්මනිය ග්‍රූන්වෝල් කියන නගරයේ පවත්වපු ග්‍රූන්වෝල් සම්මුතිය. මේ ග්‍රූන්වෝල් සම්මුතියත් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ අවධානය යොමු කරපු වැදගත් අවස්ථාවක්. හැබැයි ග්‍රූන්වෝල් සම්මුතිය 82 සම්මත කරනකොට අපේ රටේ විශ්වවිද්‍යාලවලත් මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙනවා. කැලණි විශ්වවිද්‍යාලය 1973 වෙන විට විෂයක් විදියට ආරම්භ කරලා තිබුණා.
ඉතින් ඒ ගැනත් අපි කියන්න ඕනේ එක්තරා අතකින් අපි මාධ්‍ය සම්බන්ධ ඉදිරි ගමනක් තියෙනවා. මොකද ලෝකයේ දෙවෙනි ගුවන්විදුලි අපිට උරුමයි. ලෝකයේ BBC ගුවන්විදුලි අරනවා. ලෝකයේ දෙවෙනි ගුවන්විදුලි නාලිකාව අපි. ඒ නිසා මේ ඒ ජයග්‍රහණ අපිට එක්තරා පැත්තකින් මාධ්‍ය සම්බන්ධයෙන් තියෙනවා. අපිට ලොකු සම්බන්ධයක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ කියව ගන්න ග්‍රූන්වෝල් සම්මුතිය, ඒ වගේම මේ මැක්බ්‍රයිට් වාර්තාව, ඒ වගේ දේවල් කියව ගන්න කරුණු ගොඩක් තියෙනවා ඒ ගැන කියන්න. නමුත් ඒක ඒ සඳහා ලොකු වෙලාවක් නැති නිසා මම කෙටියෙන් ওই කාරණා ටික මතක් කරා. මම තව එක කාරණාවක් විතරක් මතක් කරන්නම්. ග්‍රූන්වෝල් කොමිසම යෝජනා කරනවා ප්‍රධාන යෝජනා 4ක්. ඒ තමයි පෙර පාසලේ සිට මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන කාරණාව. ඊළඟට ගුරුවරුන් පුහුණු කරන්න ඕන මාධ්‍ය සම්බන්ධයෙන්. ඒ වගේම කියනවා මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ වැඩි කරන්න, පර්යේෂණ පවත්වන්න කියලා. ඒ වගේම හතරවෙනි කාරණේ විදිහට දක්වනවා යුනෙස්කෝ සංවිධානය සහ ලෝකේ ජාත්‍යන්තර අනිකුත් සංවිධාන සමග එක් වෙලා ලෝකේ රටවල් අතර මාධ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කරන්න කියලා. මම මේ කාරණා ටික කිව්වේ ඔබට පැහැදිලි ඇති මේ කියන සම්මුති වලින් ලෝකේ රටවල් වලට මාධ්‍ය අධ්‍යාපනය දිය යුතුයි කියන අදහස පදනම ලබා දීලා තිබුණා. ඉතින් ඔබ මේ උසස් පෙළට sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ඉගෙන ගන්නෙත් එක්තරා විදියකට මේ ග්‍රූන්වෝල් කොමිසමේ යෝජනා යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට එකතු වීමේ ප්‍රතිඵලයක් විදියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා සර්. දැන් අපේ රටේ මාධ්‍ය අධ්‍යාපනය සමහර ළමයි ප්‍රශ්න කරනවා මාධ්‍ය ඉගෙනගෙන මොනවටද කියලා. සමහර ළමයි ප්‍රශ්න කරනවා මාධ්‍ය ඉගෙන ගන්න ඇයි අපි කියලා. දැන් සාහිත්‍ය ඉගෙන ගන්නවා, ඉතිහාසය ඉගෙන ගන්නවා, වෙනත් විෂය ධාරා ඉගෙන ගන්නවා. අපේ ළමයි ප්‍රශ්න කරනවා ඇයි මාධ්‍ය ඉගෙන ගන්න කියලා. දැන් ඕකට අපට දෙන්න පුළුවන් සරල උත්තරේ තමයි අද වගේ දවසක මේ වැඩසටහනක් තුලින් අපි මාධ්‍ය ඉගෙන ගන්නේ මාධ්‍ය නිවැරදිව පරිහරණය කිරීමට වගේම අනාගතය තුල මාධ්‍ය ආයතනවල හොඳ භූමිකාවන් නිර්මාණය කරගන්න. ප්‍රධානම දේ අපි එහෙනම් ආගම ඉගෙන ගන්නෑ. අපි ආගම ඉගෙන ගන්න ඕනේ. අපිට ආගම සංස්කෘතියෙන් උරුමයිනේ. අපි සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ. යම්කිසි විෂයක් ලෝකයේ තුල ජනප්‍රිය වෙලා මිනිසුන් අතර පවතින්න ගත්තට පස්සේ අපි ඒ දේ සමාජ විද්‍යාත්මකව ඉගෙන ගත්තට කමක් නැහැ. මාධ්‍ය ගැන නූගත්කමින් මාධ්‍ය ආයතන වල යනවට වඩා මාධ්‍ය ගැන ඉගෙනගෙන යන එක හොඳයි. මාධ්‍ය ගැන මෙලෝදියක් දන්නේ නැතුව මාධ්‍ය පරිහරණය කරනවට වඩා මාධ්‍ය ගැන යම්කිසි අවබෝධයක් සහිතව මාධ්‍ය පරිහරණය කරන එක හොඳයි. ඔක තමයි කෙටි උත්තරේ. යමක් ඉගෙනගෙන ඒ දේ භාවිතා කරන එක හොඳයි කියන එක. එතකොට දැන් මේ මාධ්‍ය සාක්ෂරතාවයේ සමාජයට ඕන. අද මේ සර් කිව්වේ සම්මුති ගැන තව සම්මුති ඕන තරම් ලෝකේ තියෙනවා. මේ රටේ තියෙන ප්‍රශ්නෙකුත් තමයි මිනිසුන්ට නිවැරදි දේ හඳුනා ගැනීමට වෙළඳපොළ විසින් හෝ දේශපාලන යටි අරමුණු විසින් හෝ කුමන හෝ බලවේගයක් විසින් දෙන්නේ ඒකට ඉඩකඩ. මාධ්‍ය අධ්‍යාපනයේ තවදුරටත් පුළුල් කළ යුතුයි. දැනට සාමාන්‍ය පෙළ විභාගයට තියෙන්නේ මේ මම හිතන්නේ මාධ්‍ය අධ්‍යයන විෂය මේ තෝරා ගන්නා විෂයක් විදියට. මේක සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රධාන විෂය ධාරාවට ඇතුළත් කළ යුතුයි. වෛකල්පික විෂයක්. වෛකල්පික කාණ්ඩ විෂයක් විදියට තියෙන්නේ. ඉතින් මේක ප්‍රධාන ධාරාවට අදාළව ප්‍රධාන විෂයක් විදියට ඇතුළත් කළ යුතුයි. මේ උසස් පෙළ විභාගයට පමණක් සීමා නොකර අනිතික උසස් පෙළ හරිනම් මේක මේ විද්‍යාව කරන ළමයිටත් මේ සංනිධන අධ්‍යාපනය දෙන්න ඕන. එයා වෙන්නේ අවසානයේට හොඳ වෛද්‍යවරයෙක්. හරිනම් මේක වාණිජ්‍ය වේදීකරණයටත් දෙන්න ඕන. සෑම විශේෂ ක්ෂේත්‍රයක මේ මාධ්‍ය අධ්‍යාපනය පුළුල් කරන්න ඕන. මේක දැන් කවුරුත් තියාගෙන මේ පත්තරයක් ගුවන්විදුලියක් රූපවාහිනියක් කියලා. එහෙම එකක් නෙවෙයි මේ. ඒවත් තියෙනවා. නමුත් මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ තව පුළුල් දෙයක්. අපි තව ප්‍රශ්නයකට යනව නේද? ඔව් මේ කැනඩාවේ මේ පෙර පාසල් අධ්‍යාපනයටත් මාධ්‍ය අධ්‍යාපනයේ යම් කොටසක් එකතු කරලා කියලා තමයි සඳහන් වෙන්නේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුල. හරි අපි ඒ කාරණාව තමයි සඳහන් කරේ. ඔබට පැහැදිලි වෙන්නේ නැති මාධ්‍ය අධ්‍යාපනය ලැබීම තුල මේ අනාගතයේ හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න විතරක් නෙවෙයි පුරවැසියෙක් විදියට මාධ්‍ය පරිහරණය කිරීම යහපත් කරගන්න ඵලදායී කරගන්නත් මාධ්‍ය අධ්‍යාපනය ගොඩක් වැදගත් වෙනවා කියන කාරණාව මෙතනින් මතුවුණා. අපි ඊට පස්සේ යොමු වෙනවා නිශාන්ත පීරිස් සර් වෙත තවත් ප්‍රශ්නයක් ඔබට කතා කරන්නට. ඔව් දැන් මෙතෙක් කළා අපි කතා කරපු මේ ප්‍රශ්න දිහා බැලුවාම මේ ප්‍රශ්න ටික ඔබට සකස් කරලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් ගත්තම අපිට පේනවා ප්‍රධාන මාතෘකා කිහිපයක් නිතර ළමයි දරුවන්ගෙන් අහනවා. ඒ වගේම සමහර දේවල් අපි දන්න දේවල් බොහොම සරල පැහැදිලිව අපිට හිතන දේවල් නමුත් මේ උත්තර ප්‍රබල දේවල් නෙමෙයි. දැන් උදාහරණ ගත්තම අන්තර් පුද්ගල සංවේදී ලක්ෂණ 4ක් සඳහන් කරන්න කියලා මේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ අහනවා. ඒක දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුද්ගලයාගේ දේහ භාෂාව අනුව සිදුවන නිර්වාචන සංවේදන ක්‍රම 4ක් නම් කරන්න.
නම් කරලා එකක් විස්තර කරන්න. එතකොට දැන් මේ කියන දෙකම ඔබට ප්‍රශ්නය තුලින්ම හරි පහසුවෙන් පිළිතුරට ගන්න පුළුවන් කාරණා දෙකක්. මොකද මේ ප්‍රශ්නේ ගැඹුරින් මහ විශාල ගැඹුරින් හිතන්න දේවල් නෙමෙයි. අන්තර් පුද්ගල සංනිවේදනය කියනකොටම එක කාරණයක් කියවිලා ඉවරයි. පුද්ගලින් දෙන්නෙක් ඉන්නවා කියන එක කියවිලා ඉවරයි. මේ පුද්ගලාන්තර සංනිවේදනය පුද්ගලයන් අතර දෙදෙනෙක් අතර කියන එක අපි ගන්න. අපි දන්නවා අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය, අන්තර් පුද්ගල සමූහ සංනිවේදනය, ජන සංනිවේදනය. මේ වර්ගීකරණයෙන් අහලා තියෙනවා. එතකොට ප්‍රශ්නෙම්ම උත්තරේ පේනවා. ඉතින් ඒ නිසා දරුවනේ වරද්ද ගන්න එපා. සමහර ප්‍රශ්න හරි සරල ප්‍රශ්න තිබෙනවා. ඔබට ඊටමත් පහසුවෙන් කිසිම ගැටලුවක් නැතිව ප්‍රශ්නයට පිවිසෙන්නට. ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්නේ ගත්තාම තිබෙන්නේ ලක්ෂණ 4ක් සඳහන් කරන්න ලකුණු දෙකේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි ලක්ෂණ 4ක් සඳහන් කරන්න තියෙන්නේ. අර කිව්වා වගේ දෙදෙනෙක් අනිවාර්ය සිටිය යුතුයි. ඒ වගේම මුහුණට මුහුණ බලා සංනිධනය කරන්න හැකියාව තියෙනවා මේ දෙදෙනා අතර. මොකද අපි අන්තර්ගත සංනිධනය කරනකොට ගොඩක් වෙලාවට මේ ඍජු සංනිධන ක්‍රමවේදයක් තිබෙන්නේ. ඒ නිසා දෙදෙනෙක් සහභාගී වෙනවා. පැහැදිලිවම දෙදෙනා මුහුණට මුහුණ තමයි සංනිධනය කටයුතු කරන්නේ. ඒ වගේම ප්‍රතිචාර එවලෙම ගන්න පුළුවන්. ඔබ ඇයිද මට එහෙම කරේ? අනේ මට එහෙම කරන්න හිද්ද වුණා. එවලෙම කියන්න පුළුවන්. ඇයි ඒ ගමන ගියේ නැත්තේ? අනේ මට යන්න බැරි වුණා. ඒ ශනිකව මොහොන්ට දෙන්න පුළුවන් නේද? ඒ නිසා මේ ප්‍රතිචාර හරි ප්‍රබලව දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සංනිධන ක්‍රමය. ඒ වගේම තාක්ෂණ දැන් බලුවොත් එහෙම මුහුණට මුහුණ ඉන්නවා කියන දෙදෙනා දැන් මම ඉන්නවා කොළඹ, තව කෙනෙක් ඉන්නවා පුත්තලමේ. නමුත් දුරකථන සංවාදයක් කියන්නේ සමහරකට අපි කතා කරන්නේ අර සාමාන්‍ය දුරකථනයකින්. එතකොට අපිට ඕක පේන්නේ නැහැ. නමුත් ඍජුව දැනෙනවා ඒ පුද්ගලයා මාගාව ඉන්නවා වගේ. ඒ වගේම අද තාක්ෂණයේ දියුණු වෙලා තියෙන නිසා අපිට පුළුවන් ජංගම දුරකථනයකින් වෙනත් ස්කයිප් මාර්ගයකින් අපිට පුළුවන් දෙදෙනා මුණට මුණ ගැසෙන ආකාරයෙන් කතා බහ කරන්න. බලන්න මේ සංනිධන ක්‍රමවේදයේ දියුණුලා තියෙන ආකාරය. ඒ නිසා ඔබ අන්තර් පුද්ගල සංනිධනය කියනකොට මම සහ ඔබ දෙදෙනෙකු අතර සංනිධනයේ ලක්ෂණ තමයි මෙහිදී පැහැදිලි කරන්න ඕනේ අර කිව්වා වගේ. මේ දෙවෙනි කොටස පුද්ගලයාගේ දේහ භාෂාව අනුව සිදුවන නිර්වාච සංනිධන ක්‍රම 4ක් නම් කර එකක් කෙටි විස්තර කරන්න. හරි සරලයි. මේ දේහ භාෂාව කියන්නේ අපේ දේහය. මේ කය. මේක අපි කියන්නේ බොඩි ලැන්ග්වේජ් කියන එක. මේක හරි වැදගත්. ඔබ සම්මුඛ පරීක්ෂණයකට ගියත් ඔබ ඕනෑම තැනකට ගියාම ඔබ පළුවම දකින්නේ ඔබ දෙහා. කෙනෙක් ඔබ නිරීක්ෂණය කරනවා. ඔබ දැක්මෙන්ම යම්කිසි අවබෝධයක් ගන්න. මොකක්ද ගන්නෙ? දේහ භාෂාව කියවන්නේ. දැන් අපි ඉස්සර කාලේ ඔබ අහලා තියෙනවා ගුත්තල මූසල කතාවේදී ගුත්තල ඇදුරුතුමා මූසල එනකොට ශිල්ප ඉගෙන ගන්න. ඔහු කෙරේ පූර්ණ අධ්‍යයනයක් කරා. කායික ලක්ෂණ අධ්‍යයනය කළා. මොකක්ද ඒ කළේ? දේහ භාෂාව. අපේ පැරණි සාම්ප්‍රදායික පැරණි අධ්‍යාපනයේ මේව හරියටම තිබෙනවා. විහාරස්ථානයක ප්‍රධාන භික්ෂුන් වහන්සේ ගෝල හාමුදුරුවමක් ඉදිරියේ එනකොට ඒ ගෝල ස්වාමින් වහන්සේ දිහා බලනවා ඔහු මොන වගේ ආකාරයකට උන්වහන්සේ හැතිරෙන්නේ කියලා. මේව තිබුණා පැරණි අධ්‍යාපන ක්‍රමවල. මොකද කාය භාෂාව කියන එක හරිම වැදගත්. ඒ නිසා මේ සරල දේවල්. අපි සිනහව ගන්න පුළුවන් මොහොතකට ඇස් සබන්තාවේ ගන්න පුළුවන් අපිට මේ කායික භාෂාවදී මුහුණේ ඉරියව්, ඒ වගේ මිගිබිඟි, සංඥා, හස්ත සංඥා, අපි අතින් පයෙන් කරන දේවල් මේ සියල්ල වචන භාවිතයෙන් තොරව අපි තුල සිදුවෙන දේවල්. අර අන්තර්පුදු සංදින අවස්ථාවෙත් අපිට සමහර වෙලාවට අපි දොදනුවත්ව අපේ අතපය යනවා. ඔයා කියද්දි අපිට අත ඉස්සරහට යනවා. මම කියද්දි සමහර අත මෙහෙට එනවා. මේ සිදුවන්නේ කායික භාෂාවක්. ඒතර වාචික අවස්ථාවෙත් මේ දෙක වෙනවා. ඇතම් අවස්ථාවලදී නිර්වාචිකව මේ දේ වෙනවා. කෙනෙක් බලන් ඉන්නවා මුහුණට අත තියාගෙන බොහොම දුක්බර කල්පනාවක සිටින්නේ. එතකොට එයාගේ මුහුණේ වෙන ඉරියව්වක් මතු වෙන්නේ. අපිට තේරෙනවා මගේ මුහුණ අමුතුයි. අයියෝ ඔබ දුකෙන් ඉන්නේ. ඇයි මේ වගේ තත්ත්වයක ඉන්නේ? කෙනෙක් hinaවෙන් ඉන්න බොහොම සතුටින් තනින් hinaනවා. තනියෙන් කතා කරගෙන ඉන්නවනේ. සමහරවිට ඒ වගේ තනියෙන් සිනහසනයි ඉන්නවා. මේ තනියෙන් සිනහසීම කියන්නේ සමහර වෙලාවට එයා කායිකව පෙන්වන ඉරියව්ව. ඒ කියන්නේ එයාගේ මූණ ප්‍රകൃතිමත් භාවයක් ඇති වෙනවා. ඒ වගේ මේවා කයින් ඇතුව අපි හිතුවිලි ගමන් කරාට පස්සේ ඒවා විධාරණය වෙන ආකාරය සිරුරේ අතපය දැන් අභිනය චලන දක්වන අවස්ථා තිබෙන්නේ. මේ සිදු වෙනවා. ඒ නිසා මෙවැනි ක්‍රම 4ක් නම් කළා එකක් පුළුවන් අපිට කෙටින් විස්තර කරලා උදාහරණයක් කිව්වොත් එimhe ඇස් සබන්තාවේ. අපි කියන අයි කන්ටැක්ට් කියලා. අපි අනිවාර්යෙන් කෙනෙක් දිහා බලලා කතා කරනකොට ඔහුගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවනේ අපි. කෙලින්ම අපි ඍජුව මේ ඇස් දෙක ගමන් කරන ඉදිරියට. එතකොට ඒ ඇස් දෙක දිහා බලන් කතා කරනකොට ඔහු කියන්නේ කුමක්ද? දැන් බොරුවක් කියන කෙනාව හරි පහසුවෙන් අඳුරගන්න පුළුවන් මේ ඇස් දෙක දිහා බැලුවාම. උසාවියක ප්‍රධාන මිනිසුරුතුමා මේ උසාවියේ නඩු වාර්තා නඩු විමර්ශනය කරන අවස්ථාවන්දී අනිවාර්යයෙන්ම මේ විත්ති පක්ෂයේ ඒ වගේ පැමිණිලි පක්ෂය මේ දෙපාර්ශ්වය දිහා හොඳට බලන් ඉන්න. මොකද ඔවුන්ගේ අදහස් දක්වන විදිහ කතා කරන හැටි දෙන උත්තරේ හරි වැදගත්. මොකද ඇස්සබන්තාවෙන් ගොඩක් දේවල් කරන්නට පුළුවන්. ගුරුවරු දරුවන්ට උගන්වනකොට අනිවාර්යයෙන් මේක දේ පාවිච්චි කරනවා.
මොකද කවුරුන් හෝ අවධානය පිට ගියොත් එහෙම ටක් ගාලා ඔහු කියේ අවධානය යොමු වෙනවා. මේ අස්සබ්බන්තාව හරි වැදගත්. මොකද එතකොට අපි අවධානය තිබෙනවා. ඒ නිසා මේ එක කාරණයක් අපිට මෙන්න මේ වගේ විස්තර කරන්න පුළුවන්. විස්තර කළා ඔබට මේ මෙවැනි ප්‍රශ්නවල ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්නේ ලකුණු 4ම ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි බලමු මේකේ ඊළඟ කොටස. පුරවැසි මාධ්‍යකරණයේ ලක්ෂණ 4ක් දක්වා ඉන් දෙකක් විස්තර කරන්න. පුරවැසි මාධ්‍යකරණය. දැන් අර මාධ්‍ය අධ්‍යාපනය කලින් කතා වුණානේ. අන්න ඒක දිනු අවස්ථාවට අපි වෙලා ඉන්නවා. අද පුරවැසියෝ මාධ්‍යයට දායක වෙලා තිබෙනවා. අද පුරවැසි මාධ්‍යකරණය පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සාකච්ඡා කරනවා. මේ පුරවැසියෝ සාමාන්‍ය පුරවැසියෝ ඔබ අතර ඉන්න අය වෙන්න පුළුවන් මේ මාධ්‍යකරණයට දායක වෙන්නේ. සමහරට මාධ්‍ය ගැන සකසුරුවක් හැසිරීමක් ඔවුන්ට නැහැ. ඒ වුණාට ඔවුන්ට උනන්දුවක් තිබෙනවා. අතේ තිබෙන ජංගම දුරකථනය වෙන්න පුළුවන්. ඔහුට දැනෙන දේ ලියන්න පුළුවන් හැකියාව වෙන්නට පුළුවන්. සමහරකට තමන් දැනෙන පාරතොටේ වෙන අඩුපාඩුවක් දැකලා ලියන අවස්ථාවක් වෙන්න පුළුවන්. ලියලා පත්තරයට දැනුම් දෙනවා. ඒ වගේම ගුවන්විදුලි ආදී කතා කරලා කියන මම මෙහෙම දෙයක් දැක්කා මේක මෙහෙමයි කියලා. ඒ වගේම ජංගම දුරකථනයෙන් පටිගත කිරීමක් කළා දෙන්න පුළුවන්. ඒ නිසා පුරවැසියන්ට පුළුවන් මාධ්‍යයට දායක වෙන්න ඕනෑම ආකාරයකට. ඒ නිසා ඔවුන් ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ ඒ පුරවැසියන් දිරිගැන්වීමක් වෙනවා නිකම් නිරතුරුවම ඔවුන් දිරිගැන්වෙනවා. ඒතර ඔවුන්ට මේ මාධ්‍ය අධ්‍යාපනය කියන එක වෙනත් ආකාරයක ලැබෙනවා මේ හරහා. මාධ්‍යයට ලොකු වාසියක් තියෙනවා. මොකද පුරවැසියා ජනතාව ඔවුන්ගේ දෘෂ්ටි කෝණය ඉස්මතු වෙනවා. දැන් සාමාන්‍ය දේශපාලන ධාරා තියෙනවා නොඑක් රටේ විවිධාකාරයෙන් තියෙනවා. දැන් මාධ්‍ය ආයතනත් අපි රටේ ගත්තත් එකම මාධ්‍ය ආයතන සියල්ල එක ආයතනයකින් එක තැනකින් ගොනුන දේවල් නෙමෙයිනේ. එක මාධ්‍ය ආයතන තියෙනවා. රජයේ මාධ්‍ය ආයතන තිබෙනවා. පෞද්ගලික මාධ්‍ය ආයතන තියෙනවා. යම් යම් සංවිධාන හරහා ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන තියෙනවා. අන්තර්ජාතික සමාගම් යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන තියෙනවා. මේ එක ආයතන වල තිබෙන්නේ ඔවුන්ගේ දෘෂ්ටි. නමුත් පුරවැසියට තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටිය. රටේ ජනතාව තමයි මේ සියලු දේවල් අත්විඳින්නේ. ඒ නිසා ඔවුන්ගේ දෘෂ්ටිය ඉස්මතු වෙනවා. පුරවැසි දෘෂ්ටි කෝණය. හරි වැදගත්. ඒ වගේම මෙහිදී විශේෂයෙන්ම මේ පුරවැසි හඬ ඉස්මතු වෙන එක. පුරවැසියාගේ හඬ ඔවුන් කතා කරන දේ ඇහෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නේ ඔවුන්ගේ හඬින් ඔවුන් කියන්නේ. දැන් මාධ්‍ය ආයතනයක මාධ්‍ය වාර්තාකරුවෙක් ගිහිල්ලා කතා කරනවට වඩා ඒ ගමේ ඉන්න අහිංසක ගම්වැසියා යම් ප්‍රශ්නයක් කියද්දි ඒක දැනෙන ප්‍රමාණය ඉතා වැඩි. ඒක සංවේදීතාවය වැඩි. ඒක ප්‍රවෘත්තියකදී නම් දැනෙන ප්‍රමාණය හරි වැඩි. ඒ නිසා ඒ தත්ත්වය දැක්කලා දෙනවා. පුරවැසියෝ කතා බහ කරනවා මාධ්‍ය තුලට වෙලා. ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශයක් නොමැතිව වෘත්තීය පසුබිමක් නොමැතිව පුරවැසියන් අද මාධ්‍ය සඳහා යොමු වෙන්න උත්සාහ කරනවා. මේක හොඳ ප්‍රවේශයක්. හොඳ ප්‍රවණතාවයක්. පුරවැසියාට පුළුවන් ආකාරයෙන් තමන් මාධ්‍යයට දායක වීම. අපිට මේ කියන කාරණා කිහිපයෙන් කාරණා දෙකක් ඔබට පුළුවන් විස්තර කරන්න ඔබට ඉගෙන ගන්න තිබෙනවා පන්ති කාමරයේදී. ඔබට ගුරුවරයා උගන්වලා තිනවා. ඒ කරුණුත් එක්ක විස්තර කරන්න පුළුවන්. අපි ගියොත් 4 වෙනි කොටසට. ජනමාධ්‍ය මූලිකව පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාව වැදගත්කම් පිළිබඳව කරුණු 4ක් සඳහන් කරන්න, ඉන් දෙකක් පැහැදිලි කරන්න. දැන් මෙතන පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවක්. නමුත් මේක ජනමාධ්‍ය මූලික පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවක්. ඒතකොට මාධ්‍ය සාකච්ඡා අවස්ථාවක වැදගත්කම. ඇයි මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ? ආවට ගියාට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැනේ. වැදගත් කාරණයක් ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ කාලීන අවශ්‍යතාවයක් ඉස්මතු වෙන්නට ඕනේ. නැත්නම් ප්‍රධාන සිදුවීමක් ඉස්මතු වෙන්නට ඕනේ. ඒතකොට මාධ්‍ය සාකච්ඡාවකින් මාධ්‍ය තුලින් රටේ ජනතාව දැනුවත් කිරීමක් කරන මාධ්‍ය සාකච්ඡාවදී ඒ මාධ්‍ය තෝරගන්නේ වැදගත් අවස්ථාව. ඒ නිසා කාලීන වශයෙන් වැදගත් වෙන මිනිස්සුන්ට දැනෙන ජනතාවට සම්බන්ධ වැදගත් කරුණක් මුල් කරගෙන අරබයා පුළුවන් අපිට මාධ්‍ය සාකච්ඡා පවත්වන්න. ඒ වගේම නව උදහස් දැනත වෙනවනේ මෙතනදී. මෙතන විසම්මුතියක් ඇති වෙනවනේ. මේ සංවාදයක් කරනවා, කතා බහ කරනවා, අනිත් පැත්තෙන් ප්‍රශ්න නගන අයි එහෙම කරන්න කියලා මාධ්‍යයෙන් ප්‍රශ්න කරනවා. සමහරකට ඇමතිවරයෙක් නම් සිටින්නේ ඔහු ප්‍රශ්න කරනවා. ඔබතුමා එහෙම කොහොමද කියන්නේ? මේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වෙනවා. නව අදහස් මතු වෙනවා. තව කෙනෙකුට තව පැත්තක් විවරණය වෙනවා. එක මාධ්‍යවේදී දකින්නකොට එක ආකාරයකින් තව කෙනෙක් තව ප්‍රශ්න නගනවා. මේ තුල මතු වෙනවා අලුත් දෙයක්. එතකොට දකින්න ජනතාවට ප්‍රධාන වශයෙන් තව වැදගත් කාරණා කීපයක් ඉස්මතු වෙනවා මේ හරහා. ඒ වගේම ග්‍රාහකයන්ගේ අවබෝධය වැඩි වෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් දක්වන අදහස් තුලින් ග්‍රාහක අවබෝධය, ඔවුන්ගේ දැනුම වැඩි දියුණු වෙනවා. ඒ වගේම පවත්මා තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මේ තියෙන තත්ත්වය මොන වගේද කියන එක. දැන් තත්ත්වය මොකද්ද? වර්තමාන දැන් තත්ත්වය කොහොමද? කලින්ට වඩා මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙන්න මේ කියන කාරණා මෙතන හැවි මාධ්‍ය සාකච්ඡාවක ලක්ෂණ නෙමෙයි. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් මේ පවත්වනකොට ඒ පිළිබඳව ඉස්මතු වන එහි වැදගත්කම. ඇයි මේක තියන්නේ? මේ හරහා අපිට දැනුමක් එක්තරා ආකාරයකින් අපි දැනුවත් වෙනවා.
අපි යාවත් කාලින වෙනවා. අපි අර අප්ඩේට් වෙනවා කියලා කියන්නේ. ඒතකොට දැනුම වැඩි දියුණු වෙනවා. අපිට ඒ කතා කරන්නා වූ කාලින මාතෘකාව, ඒ අදාළ සන්දර්භය, ඒ තේමාව ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම මේ හරහා ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කියන කාරණා ඔබ පැහැදිලි විස්තර කළ යුතුයි. කරුණු 4 දක්වන්න, පොඩි ආරම්භයක් ලබා ගන්න. ඊන්පසු ඒ කරුණු වලින් වැදගත් ඔබට පුළුවන් කතා කරන්න පුළුවන්. සමහර කෙනෙක් බලන්න මට මේක ගැන කියන දෙයක් නැහැ නේද කියලා. එහෙම හිතන්න එපා. ඒ කරුණ තුල මොහොතක් විතර බලන්න ඔබට විස්තර කරන්න පුළුවන් වාක්‍යයක් දෙයක් තිබෙනවා. ඒ විස්තර කරන්න. ඒ හරහා පුළුවන් ඔබට මේ පිළිතුර ගොඩනගා ගන්න. ඒ නිසා අපි තව බොහොම කෙටි කාලයක් තිබෙන්නේ වැඩසටහනේ. ඒ නිසා ඔබට විභාග වැදගත් වෙන නිසා අපි තව සුළු මොහොතක් මේ පිළිබඳව අවධානය යොමු කරමු. තව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. හොඳයි දුවේ පුතේ, මේ අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා කෙටියෙන් හෝ බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නට. ඔබ දන්නවා උසස් පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50ක ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. මේ ප්‍රශ්න පත්‍ර දෙක දවස් 2කදී ලැබෙන්නේ, එකම දවසකදී නෙවෙයි. 29 එක, එතකොට සිංහල මාධ්‍ය නම් S 29 එක වශයෙන් තමයි මේ ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50ක් තියෙනවා. ලකුණු 100ෙන් දෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 2ක් ලැබෙනවා. ප්‍රශ්න 50ේදී බහුවර්ණ 5ක් ඉදිරිපත් වෙනවා. දැන් ඔබ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේදී බහුවර්ණ 5 ඉදිරිපත් වුණේ. නමුත් උසස් පෙළ විභාගයේදී බහුවර්ණ 5ක් ඉදිරිපත් වෙනවා. ඔබට හැබැයි කාලය වැඩියෙන් ලැබිලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න 40ක් ලියන්න පැයක් ලැබුණා. දැන් ප්‍රශ්න 50ක් තියෙනවා. පැය 2ක කාලයක් ලැබෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඔබට කතා කරන්නට මම සරත් සර්ට ආරාධනා කරනවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නට. ඔව් දුවේ පුතේ, දැන් අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක අපි ටිකක් ඉක්මනින් බලාගෙන යන්. මේ දැන් අපිට බලන්න පුළුවන් ඔබට තිරේ දිස් වෙනවා එක බහුවර්ණ ප්‍රශ්නයක්. sannivedanaye යන්න හැඳින්වීම සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර වන්නේ. sannivedanaye යනු ක්‍රියාවලියකි, ඒකත් හරි. sannivedanaye සම්බන්ධයෙන් බොහෝ නිර්වචන පවතී, ඒකත් හරි. sannivedanaye යනු ජීව විද්‍යාත්මක පදනමකි, ඒකත් හරි. sannivedanaye පදනම තොරතුරු වේ, ඒකත් හරි. sannivedanaye තුල sannivedakeka ග්‍රාහකයෙක් සිටී. බැලූ බැල්මට මේ උත්තර පහම හරි. sannivedanaye යන්න හැඳින්වීම සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර. බැලූ බැල්මට පහම හරි. නමුත් හොඳට හොයලා බලන්න අපෙන් අහන්නේ sannivedana ක්‍රියාවලියක් ගැනද? sannivedana විද්‍යාවක් ගැනද? sannivedana ආකෘතියක් නොහො සූත්‍රයක් ගැනද? පොදුවේ අහන්නේ sannivedanaye යන්න හැඳින්වීම සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර. මේකට උත්තරේ නම් එන්න ඕන sannivedanaye යනු ක්‍රියාවලියකි. බොහෝ නිර්වචන පවතී. මේක ජීව විද්‍යාත්මක පදනම. මේකේ තොරතුරු තමයි ප්‍රධාන. sannivedakeka ග්‍රාහකයෙක් සිටී. ඒවත් හරි. නමුත් අරක තමයි උත්තරේ එන්න ඕන. එතකොට කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මනා ලෙස පිළිතුරු ගොනු කර ගැනීම, හරිම උත්තරේ හොයා ගැනීම. ඕකට ඉතින් මෙහෙමයි. හොඳට කියවන්න ඕන. හොඳට අහුම්කම් දෙන්න ඕන. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. අපි දැන් දෙවෙනි ප්‍රශ්නයකට යන්කෝ බලන්න. sannivedanaye මූලිකාංග පෙළ ගැස්වූ විට පණිවිඩයක් නිර්මාණය වීමට බලපාන අත්‍යවශ්‍ය උත්තේජනයකි. දැන් sannivedanaye ක්‍රියාවලියක් විදියට ගත්තොත් ඔය ක්‍රියාවලියේ තියෙන මූලිකාංග පෙළ ගැස්වීමක් තියෙන්නේ. sannivedana මූලිකාංග පෙළ ගැස්සපුවාම පණිවිඩයක් නිර්මාණය වීමට බලපාන අත්‍යවශ්‍ය උත්තේජනයක් තියෙනවා තන. පණිවිඩයක් නිර්මාණය වෙන්නේ ඒකෙන්. ඒ කියන්නේ පණිවිඩ වෙනයි උත්තේජන වෙනයි. පණිවිඩයක් නිර්මාණය වීමට බලපාන උත්තේජනය එක මූලය, දෙක සංජානනය, තුන ප්‍රතිපෝෂණය, හතර සංදේශය, පහ sannivedakaya. පණිවිඩයක් නිර්මාණය වෙන්නේ මූලයක් නිසා. ඒ කියන්නේ සිද්ධියක් නිසා. එහෙනම් ඒකටත් උත්තරේ ඒක. අපි ඉක්මනින් තව තුන්වෙනි එකටත් යමු. sannivedana ක්‍රියාවලියක් යනු මූලිකාංග පෙළ ගැස්මකි, සමාජ සිද්ධියක් ආවරණය වීමකි, ද්විමාර්ගික ගලා යාමකි, ප්‍රතිපෝෂණ සම්බන්ධතාවකි, sannivedanaye විධිමත් හෝ අවිධිමත් ප්‍රතිරූපයක් ඇත. ඒ කියන්නේ අනම්‍ය ප්‍රශ්නයක් අගුණ පහ, අනිත් හතරම වගේ ඉතින් හරි. ඕකටත් උත්තරේ එකම තමයි. sannivedana ක්‍රියාවලියක් කියලා කියන්නේ මූලිකාංග පෙළ ගැස්ම. දැන් මම මගේ පහසුව සඳහා ඒ හැම ප්‍රශ්නයකටම කතා කරන්න මම
අංක 1ට දාගත්තා උත්තරේ. එතකොට දැන් ඔබ තේරුම් ගත යුතුයි කොච්චර කොහොම පහසු පදනමක් මත මේවා හදලා කොච්චර කොහොම පහසුවෙන් වගේ පේන්න හදලා තිබුණත් පදනම පහසු නෑ. අපි ඒක තෝරා බේරා ගත යුතුයි. අපි තව ප්‍රශ්න කිහිපයක් කතා කරන්න අපේ අනිත් ගුරු දෙන්නට ආරාධනා කරමු. වෙලාව තියෙන කාලයත් එක්ක වගේ. හොඳයි දුවේ පුතේ මේ අපි තවත් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. මෙතන සඳහන් වන ඔගස්ටේ කොම්ටේ දක්වන සමාජ අවදීන් පිළිවෙලි. සාමාන්‍ය මේක නම් සිද්ධාන්ත කොටසක් ඇසුරින් සාමාන්‍ය හදපු ප්‍රශ්නයක්. පිළිතුර ඔගස්ටේ කොම්ටේ කියලා කියන්නේ සමාජ විද්‍යාවේ පියා විදියට අපි සැලකනවා. ඔහු නම් කරනවා මේ දේවවාදී යුගයේ අධ්‍යාත්මවාදී යුගයේ කාර්මික විද්‍යාත්මක යුගය කියලා නම් කරනවා. මේක නිවැරදි පිළිතුර. එතකොට පිළිතුර අංක 4. 12 වෙනි ප්‍රශ්නය සමාජය සම්බන්ධයෙන් පුද්ගලයාගේ සමාජ තත්ත්වය සහ කාර්යභාරය පිළිබඳ අදහස් දැක්ුවේ කවුද? මේක දෙවෙනි පාඩමෙන් අපි ගත්ත ප්‍රශ්නයක්. ඔබට මතක ඇති සමාජ තත්ත්වය සහ කාර්යභාරය කියලා අදහස පැහැදිලි කරේ 1936 The Study of Man කියලා ග්‍රන්ථයකුත් රචනා කරලා මේ අදහස් පැහැදිලි කිරීම කළ මානව විද්‍යාඥ රැල්ෆ් ලින්ටන්. උත්තරය 5. ඊළඟට පුද්ගලයාගේ වම් මොලේ ඇති ශක්තියින් හැකියාවන් පමණක් දැක්වෙන පිළිතුර වන්නේ මේක තුන්වෙනි පාඩමෙන් අපි කතා කරන අන්තර්වර්තී sannivedana නිපුණතාවලට කුසලතාවලට අදාළ කොටසින් ගත්තේ පුද්ගලයාගේ මොලේ අර්ධ දෙකක් තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස්. වම් පැත්ත ටිකක් විද්‍යාත්මක පැත්තට ගණිතය පැත්තට බරයි. දකුණු පැත්ත බලවත් අයගේ කලාත්මක පැත්තට බරයි. සම්පූර්ණ විස්තරය කියන්න වෙලාවක් නැති නිසා මම ඉක්මනටම උත්තරයට යනවා. එතකොට 13 වෙනි ප්‍රශ්නේ අපිට තෝරගන්න පුළුවන් උත්තරය කතනය, තර්කණය, ගණිතමය හැකියාව, විචාරය. පළවෙනි උත්තරය තමයි නිවැරදි උත්තරය බවට පත් වෙන්නේ. ගම් අතුරෙන් අවතන් වූ ජනතාව විඳින දුක් ගැහැට පිළිබඳ ශ්‍රාවක සිත්වලට කාවැදුනේද යත් එකී ජනතාව සඳහා ආධාර කිරීමට ඔහු වහාම ඉදිරිපත් වීම තුළින් වඩාත් හොඳින් ප්‍රකට වන්නේ. මේ ප්‍රශ්නේ අදහස තමයි ගම් අතුරෙන් අවතන් වෙච්ච ජනතාව ගැන යම් ප්‍රවෘත්තියක් පළ කරාට පස්සේ ඒකට ආධාර විශාල වශයෙන් ලබා දෙන්න කටයුතු කරා. දැන් පහුගිය කාලෙත් එහෙම ආධාර විශාල වශයෙන් එහෙම අවස්ථාවලදී ඉදිරිපත් වුණා ජනතාව තුළින්. ඒකට හේතුව තමයි ඒ තරම් ඉක්මනට ජනතාව ආධාර ගෙනත් දෙන්නේ ඔවුන් තුළ තියෙන සංවේදීකම නැත්නම් සහානුභූතිය නැත්නම් සහකම්පනය සහෘදත්වය කියන හැඟීම අපි තුන්වෙනි පාඩමේදී මේක සාකච්ඡා කරා. පිළිතුරු අංක 2. අපි නිශාන්සයට දෙමු සර් අවස්ථාව. ඔව් අපි ප්‍රශ්න කිහිපයක් අහන්න. ඔව් මම හිතන්නේ මේලා වැදගත් වෙනවා තවත් කාරණයක් කියන්න. මොකද අපි දැන් කතා කරපු මේ කාරණාත් එක්ක මේ රචනා ප්‍රශ්න වල ඉතර අහන තව කොටසක් තමයි මේ ගෝලීයකරණය ගැන. එතන මේ ගෝලීයකරණය පිළිබඳව ගෝලීයකරණය සමාජය මත ඇති කරන බලපෑම ගැන කරුණු 4ක් උදාහරණ සහිත දක්වන්න කියලා ඔබට ප්‍රශ්නයක් එනවා. එවැනි ප්‍රශ්නකදී ඔබ අනිවාර්යයෙන්ම ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ගෝලීයකරණය සමාජය මත ඇති කරන බලපෑම. ගෝලීයකරණය ලක්ෂණ නෙමෙයි. සමාජය මත ඇති කරන බලපෑම. දැන් විශේෂයෙන්ම ප්‍රබල තාක්ෂණික කියන්නේ මාධ්‍ය තාක්ෂණික භාවිතයක් ඇති වෙලා තිබෙනවා මේ තත්ත්වෙ උඩ. ඒ වගේම නව සංස්කෘතික රටාව අලුත් සංස්කෘතියක් එදාට වඩා සම්ප්‍රදාය වෙනස් වෙච්ච නව සංස්කෘතිකාංග මත වෙලා තිබෙනවා. මේ ගෝලීකරණය වල අලුත් විලාසිතා අලුත් ආහාර ක්‍රම රුචි අරුචිකම් වගේ දේවල්. ඒ වගේම අන්තර්ජාතික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක වෙනවා මේ තුල. ඇයි අපිට ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ බටහිර ලෝක රටවල් තීරණය කරන විදිහට විශේෂයෙන්ම ඇමරිකාව. නිසා ඔවුන්ගේ බලපෑම වැඩි. ඒ නිසා අන්තර්ජාතික රටවල් වල න්‍යාය පත්‍ර අනුව අපට හැඩගැහෙන්න සිදුලා තිබෙනවා. ඒ වගේම භූගෝලීය සීමාවන් අතික්‍රමණය කරලා තිබෙනවා. මේ ගෝලීකරණයේ බලපෑම. අද අපේ සංස්කෘතියත්, ඇමරිකාවේ සංස්කෘතියත්, ජපානයත්, ඒ වගේම තව රටක් ගත්තාම ලෝකෙ වෙන පැත්තක මේ සියල්ල එකිනෙකාට වඩා එහාට යන තත්ත්වයක් භූගෝලීය සීමාව ඉක්ම යන පුළුවන් කමක් ඇතිවලා තිබෙනවා. ඒ වගේම නව තොරතුරු අවකාශ පුල්ලා තියෙන මොකද අද ඉතා ශනිකව ඉතා ඉක්මනට ලෝකේ එහා කොන මෙහා කොන තොරතුරු ගවේෂණය, තොරතුරු සෙවීම, තොරතුරු මේ ගමන් කිරීමේ වේගය වැඩිලා තියෙනවා. මේ නව තාක්ෂණික තත්ත්වය ඇතුළත වෙන ගෝලීයකරණයේ ප්‍රතිඵල නිසා. ඒ නිසා මෙවැනි කරුණු ගැන ඔබ අවධානය යොමු කරන්න. අපි බොහොම දැන් මේ අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ අපේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ දැන් මේ ළමයිට පොදුවේ කියලා දෙන්න ඕන මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එක පාඩමක් කියලා නෙමෙයිනේ අවධානය යොමු කරන්නේ. සියලුම පාඩම් වලින් තමයි පෙළ ගස්සලා තියෙන්නේ. නමුත් වැඩි හරියක් ගත්තාම දැන් අපි ගුරුවරු තුන්දෙනාට මේක තේරෙනවා දරුවනේ මේ දැන් පළවෙනි පාඩම sannivedanaye හැඳින්වීමනේ. අවසාන පාඩම සංවර්ධන ව්‍යාපෘතිනේ ඉන්නේ. නමුත් ඔයාලා හොඳට බලන්න මේ අවුරුදු 5ක ප්‍රශ්න පත්‍ර ටික බලන්න ඕන නම් වැඩි හරියක් ප්‍රශ්න හදලා තියෙන්නේ මුල් පාඩම් 6න් 7න්. අර වගේ ප්‍රශ්න හදන්න නැතිකම නෙවෙයි මුල් පාඩම් 6 7න් තමයි වැඩි හරියක් ප්‍රශ්න හදලා තියෙන්නේ. එහෙම දෙයක් අපි දකිනවා.
දැන් අපේ අර නිසාන් සර් එහෙම කිව්වේ මේ ගෝලීයකරණය ඊළඟට මාධ්‍ය සංස්කෘතිය දැන් මේ පුරවැසි මාධ්‍යකරණය ඔන්න ඔය වගේ ප්‍රශ්න කරන ප්‍රමාණය වැඩි ගතියක් තියෙනවා. ඒක අපි දැන් කතා කරමින් හිටියේ දැන් අර මූලික පාඩම් 12ක් තිබුණට අර මුල් පාඩම් වලින් ප්‍රශ්න හදන ප්‍රමාණය වැඩි වගේ අපිට ඒක දැනෙනවා එහෙම දෙයක්. දරුවෝත් ඒ ගැන කල්පනා කරන්න ඕන. ඉගෙන ගත්තට මදි මනවින් ඉගෙන ගන්නත් හිතන්න ඕන. හොඳයි දුවේ පුතේ අද අපිට වැඩසටහනට වෙන් වෙලා තිබෙන කාලය මෙතකින් නිමාවටපත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉදිරි දවසකදී sannivedana හා මාධ්‍ය අධ්‍යයන පාඩම් මේකකයක් හෝ එසේ නැත්නම් මෙවැනි ආකාර ප්‍රශ්න සාකච්ඡාවක් තුළින් ඔබ හමුවන්නට ඔබ සැමට වාසනාවන්ත කාලයක් උදා වේවා. ආයුබෝවන්.